නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි, අද දිනේදීත් අපි සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සී සද්ධර්මය අතුරෙන් මුලින්ම විනාශ වීමට, මුලින්ම අතුරුදහන් වීමට නියමිත ඒ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනා වෙහි යම් ධර්ම කොටසක් සාකච්ඡා කිරීමට. පින්තුනි, සූවිසි ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්නට මුලින් අපි අපේ ජීවිතයට ප්‍රයෝජනවත් තවත් ධර්ම කාරණාවක් ඉගෙනගෙන ඉන් අනතුරු අපි සුපුරුදු පරිදි සූවිසි ප්‍රත්‍ය දේශනාව ආරම්භ කරමු. ඒ ධර්ම කාරණාව තමයි තේරී ගාථා පාළියේ සඳහන් වෙනවා අබය මාතා තේරී ගාථා කියලා. අබය මාතා තේරී ගාථා කියලා. මෙතන අබය කියලා කියන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නමක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ නමක් තමයි අබය. එතකොට අබය කියලා කියන්නේ අබය කියන ස්වාමීන් වහන්සේට, මාතා කියලා කියන්නේ මවට. එතකොට අබය මාතා කියලා කියන්නේ අබය කියන ස්වාමීන් වහන්සේගේ මෑණියන් වන තෙරණිය විසින් කියන ලද ගාථාවක් තමයි මේකෙදි සඳහන් වෙන්නේ. අබය කියන ස්වාමීන් වහන්සේගේ මෑණියන් වන තෙරණියට සම්බන්ධ ගාථාවක් තමයි අද ඉගෙන ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව මේ අබය කියන ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ මෞතුමියට දීපු අවවාදයක් තමයි මුලින්ම සඳහන් වෙන්නේ. ඒ ගාථාව තමයි උද්දං පාදතලා අම්ම, උද්දම් පාදතලා අම්ම, උද්දම් පාදතලා අම්ම අදෝ වේ කේසමත්තකා. උද්දම් පාදතලා අම්ම අදෝ වේ කේසමත්තකා පච්ච වෙක්කස්සු, පච්ච වෙක්කස්සු, පච්ච වෙක්කස්සු මංකායන් අසුචින් පූති, අසුචින් පූති ගන්ධිකං. පච්ච වෙක්කස්සු මංකායන් අසුචින් පූති ගන්ධිකං. උද්දම් පාදතලා අම්ම අදෝ වේ කේසමත්තකා පච්ච වෙක්කස්සු මංකායන් අසුචින් පූති ගන්ධිකං කියන්නේ මේ අබය කියන ස්වාමීන් වහන්සේ
තමන්ගේ මෞතුමියට දීපු අවවාදයක් තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. ඊළඟට මේ අබය ස්වාමීන් වහන්සේගේ මෞතුමිය මේ අවවාදය අනුගමනය කිරීම නිසා ලබන ලද ප්‍රයෝජනය තමයි ඊළඟ ගාථාවෙන් දැක්වෙන්නේ. ඒ තමයි ඒවං විහෙරමානාය සබ්බෝ රාගෝ සමූහතෝ एवं विहरमानाय सब्बो रागो समूहतो परिलाहो समुच्छिन्नो परिलाहो समुच्छिन्नो सीति भूताम्मि නිබ්බුතා. එතකොට පළවෙනි ගාථාවෙන් දැක්වෙන්නේ මේ අබය කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ මෞතුමියට දීපු අවවාදය තමයි පළවෙනි ගාථාවෙන් දැක්වෙන්නේ. දෙවෙනි ගාථාවෙන් දැක්වෙන්නේ ඒ අවවාදය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අනුගමනය කිරීම නිසා ලබන ලද ප්‍රයෝජනය. මේකේ අදහස තමයි අම්ම කියලා කියන්නේ මෑණියනි. අබය කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ මව ආමන්ත්‍රණය කරනවා අම්ම මෑණියනි. උද්දම් පාදතලා කියලා කියන්නේ අපේ යටිපතුල. අපේ මේ ශරීරය තුල තියෙන යටිපතුලට තමයි පාදතලා කියලා කියන්නේ. පාදතලයෙන් උද්දම් කියලා කියන්නේ ඉහළ. එතකොට උද්දම් පාදතලා කියලා කියන්නේ මුලින්ම අම්ම මෑණියනි පාදතලා උද්දම් අපේ පාදතලයෙන් උඩ. කේස මත්තකා කියලා කියන්නේ අපේ මේ කෙස්. කේස මත්තකා කියලා කියන්නේ තමන්ගේ ශරීරය තුල තියෙන කෙස්. මේ කෙස් වලින් අදෝ කියලා කියන්නේ යට. මෑණියනි පාදතලයෙන් උඩ කෙස් වලින් යට ඇත්තා වූ අසුචින් කියලා කියන්නේ අපවිත්‍ර වූ භූති ගන්ධිකං කියන්නේ කුණු ගඳ හමන්නා වූ අසුචින් අපවිත්‍ර වූ භූති ගන්ධිකං කියන්නේ කුණු ගඳ හමන්නා වූ. මෙතන පච්චේ වෙක්කසු ඉමං කියන එක තමයි පච්චේ වෙක්කසු මං කියලා කියන්නේ ව්‍යාකරණ අනුකූලව සංදි වෙලා මේක සංදිය වෙන් කරාම මෙතන එන්නේ ඉමං කියලා. එතකොට ඉමං කායං කියලා කියන්නේ තමන්ගේ මේ ශරීරය අසුචින් අපවිත්‍ර වූ පූති ගන්ධිකං කුණු ගඳ හමන ඉමං කායං කියලා කියන්නේ මේ කුණු ශරීරය පච්චවෙක්කස්සු කියලා කියන්නේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එක තමයි ඒ ගාථාවේ අදහස. එතකොට මේ ගාථාව මේ අබය කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ මෑණියන්ට දීපු උපදේශය. මෑණියනි පාදතලයෙන් උඩ කෙස් වැටියෙන් යට අපවිත්‍ර වූ දුගද කුණු ගඳ හමන්නා වූ මේ ශරීරය පච්චවෙක්කස්සු නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන්නේ මේ ශරීරයේ තියෙන යථාර්ථය. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මින්ජං ආදී වශයෙන් විස්තරව සතිපට්ඨාන ආදී සූත්‍ර දක්වලා තියෙනවා. අපේ මේ ශරීරය කියන්නේ කුණප කොට්ඨාස සමූහයක පැවැත්මක්. මෙන්න මේ කුණප කොට්ඨාස සමූහයේ තියෙන තත්තු ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කරලා ඉන් අනතුරුව ක්‍රමයෙන් විදර්ශනා භාවනාව පිළිවෙලින් ආරම්භ කරලා අපි බලාපොරොත්තු වෙන නිවන අධිගමනය කිරීමේ හැකියාව තියෙනවා.
එතකොට මේ අවවාදය ලබාගත් මේ අභය මාතා කියන මේ අභය ස්වාමීන් වහන්සේගේ මෑණියෝ ඒවන් මේ අවවාදය පරිදි විහරමානාය වාසය කරමින් ලබන ලද ප්‍රයෝජනය තමයි සබ්බෝ රාගෝ සමූහතෝ සියලුම රාගය පිළිවෙලින් මනස දියුණු කළා මාර්ගඵලාදී උපදවාගෙන තමන්ගේ චිත්තසංතානය තුල කාලයක් මුළුල්ලේ පැසි තිබිච්ච තණ්හාව, තෘෂ්ණාව, රාගය මේ සියල්ලම විනාශ කරන ලදී. සියලු රාගය සමූහතෝ විනාශ කරන ලදී. පරිලාහෝ සමුච්චින්නෝ අනන්ත සසර පටන් මේ තාක්කල් පැවති චිත්ත සංතානය දවමින් තවමින් පැවති මේ කාමරාග පරිලාහය සමුච්චින්නෝ මනාකොට සිඳින ලදී. නැවත නූපදින ආකාරයෙන් තමන්ගේ චිත්ත සංතානයෙන් මනාකොට බැහැර කරන ලදී. සීති භූතා අම්හි දැන් මේ කෙලෙස් 10 දුරු කරපු නිසා සීති භූතා අම්හි සීතල වූ චිත්ත සංතානයේ යුක්ත වෙමි. නිබ්බුතා අම්හි කෙලෙස් ගින්නෙන් නිවුණා වෙමි. දුක් ගිනි වලින් නිවුණා වෙමි කියන එකයි ඒකේ අදහස. එතකොට ඒකේ වැදගත් මේ පළවෙනි ගාථාවෙන් දක්වලා තියෙන්නේ අවවාදය, දෙවෙනි ගාථාවෙන් දක්වලා තියෙන්නේ ඒ අවවාදය ප්‍රායෝගිකව අපේ ජීවිතය තුල අනුගමනය කරොත් එයින් ලබන ලද ආනිසංස. ඒ නිසා අපිටත් මේ උපදේශය බොහෝම වැදගත් වෙනවා. අපිටත් මේ ශරීරයේ තියෙන යථා ස්වභාවය නිතර දෙවේලේ ප්‍රත්‍යවේක්ෂා කරන්න යෙදුනොත් මේ ශරීරයේ පිළිබඳව යථාභූත ඥානය අපේ චිත්තසංතානවල උපදවාගෙන පිළිවෙලින් අපිට මේ සසර දුක නිමා කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි පසුගිය දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුනේ විපාක ප්‍රත්‍ය සහ ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක. අද දවසේදී අපිට කතා කරන්නට තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඉන්ද්‍රිය ප්‍රත්‍ය තමයි අද දවසේදී අපිට කතා කරන්නට තියෙන්නේ. එතෙන්දී මුලින්ම අපි මේ ඉන්ද්‍රිය කියන වචනේ අදහස තේරුම් ගන්නට ඕන. මේ ඉන්ද්‍රිය කියන වචනය විස්තර කරලා තියෙන්නේ ඉස්සරියට්ඨේන ඉන්ද්‍රියං ඉස්සරියට්ඨේන ඉන්ද්‍රියං ඉන්ද්‍රිය කියලා කියන්නේ ඊශ්වරත්වය පවත්වන ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊශ්වරත්වය පවත්වන ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊශ්වරත්වය පවත්වන කියන එකෙන් අදහස තමයි අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ට අනුකූල කරවීමේ හැකියාව තියෙන නාම රූප ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ට අනුකූල කරවීමේ අනුකූල කරගැනීමේ හැකියාව තියෙන ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට මොනව කෙරෙහිද ඊශ්වරත්වයේ පවත්වන්නේ? පළවෙනි එක තමයි අත්තනෝ පච්ච යුප්පන්නේසු ධම්මේසු. තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් කෙරෙහි ඊශ්වරත්වයේ පවත්වන අර්ථයෙන් ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් කෙරෙහි ඊශ්වරත්වයේ පවත්වන ධර්මවලට ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. දැන් උදාහරණයක් විදියට චක්කු ප්‍රසාදය කියලා කියන්නේ බදු ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට අපේ මේ චක්කු ප්‍රසාදය නිසා හටගන්න ධර්මයක් තමයි චක්කු විඥාන චිත්තුප්පාදය.
එතකොට මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදේ කියන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් චක්කු ප්‍රසාද රූපේ Tamanට අනුකූලව තමයි උපද්දවන්නේ. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදයේ කෙරෙහි තමන්ගේ ඊශ්වරත්වය පවත්වනවා. තමන් ඉක්මවල පවතින්නට නොදී තමන්ට අනුකූලව පැවැත්වීමේ ස්වභාවයට තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට අපේ චක්කු ප්‍රසාද රූපය දුර්වල වුණොත්, දැන් වයසක ශරීරයක නම් චක්කු ප්‍රසාද රූපය දුර්වලයි. එතකොට මෙන්න මේ චක්කු ප්‍රසාද රූපයේ දුර්වර වූ කල්හි එය ඇසුරු කරගෙන උපදින චක්කු විඥාන චිත්තුප්පාදයක් දුර්වලයි. අන්න ඒ නිසා තමයි මේ චක්කු විඥාන චිත්තුප්පාදයට රූපාදිය මනාකොට දර්ශනය වෙන්නේ නැත්තේ. ඒ වගේම තරුණ ශරීරවල තියෙන චක්කු ප්‍රසාද රූපය ගත්තොත් ඒක බොහොම තියුණුයි. මෙන්න මේ චක්කු ප්‍රසාද රූපයේ තියුණු භාවය නිසා එහි උපදින චක්කු විඥාණයට බාහිර රූපාදිය මනාකොට පැහැදිලි වෙනවා. එතකොට චක්කු ප්‍රසාදයේ දුර්වල වූ කල්හි චක්කු විඥාණයට හැකියාවක් නැහැ තියුණුව හටගන්න. ඒ වගේම චක්කු ප්‍රසාදය තියුණුව ඇති කල්හි චක්කු විඥාන චිත්තුප්පාදයක් තියුණුව මනාකොට රූප දර්ශන කෘත්‍යය සිද්ධ කරනවා. එතකොට හැම වෙලාවෙම චක්කු විඥාන චිත්තුප්පාදය චක්කු ප්‍රසාද රූපයේ ස්වභාවය ඉක්මවන්නේ නැතුව චක්කු ප්‍රසාද රූපයේ ස්වභාවයට අනුකූලව තමයි උපදින්නේ. එතකොට අන්න ඒ වගේ තම තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කෙරෙහි ඊශ්වරත්වය පවත්වන ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊළඟට දෙවෙනි අර්ථය තමයි අත්තනෝ කිච්චේ. අත්තනෝ කිච්චේ. මෙතන කිච්චේ කියලා කියන්නේ තම තමන්ගේ කෘත්‍යයෙහි ඊශ්වරත්වය පවත්වන ධර්මවලටත් කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. තම තමන්ගේ කෘත්‍ය කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ආරම්මන ග්‍රහණ ක්‍රියාව ගත්තොත් මෙන්න මේ ආරම්මන ග්‍රහණ ක්‍රියාව සිද්ධ කරන්නේ සිත කියන ධර්මයෙන්. එතකොට මේ සිත කියන ධර්මය තමන්ගේ කෘත්‍ය වෙන ආරම්මන ග්‍රහණ ක්‍රියාවෙහි තමන්ගේ ඊශ්වරත්වය පවත්වනවා. එතකොට සිතට අනුකූලව තමයි සිත සමග උපදින අනිත් ධර්ම ආරම්මන ග්‍රහණ ක්‍රියාවෙහි යෙදෙන්නට ඕන. එතකොට මෙන්න මේ වගේ තම තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් කෙරෙහි සහ තම තමන්ගේ කෘත්‍යයෙහි තමන්ගේ ඊශ්වරත්වය පවත්වන්නා වූ ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට ඉන්ද්‍රිය ස්වභාවයෙන් අන්න වූ ධර්මයන්ගේ ඉපදීමට සහ පැවැත්මට උපකාරක ධර්මවලට කියනවා ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා. එතකොට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කතා කරනකොට අපි මුලින්ම දැනගන්නට ඕන මොනවද මේ ඉන්ද්‍රිය ධර්මය? ඒ කියන්නේ ඉන්ද්‍රිය ස්වභාවයේ තියෙන පරමාර්ථ ධර්ම මොනවද කියලා අපි මුලින්ම ඉගෙන ගන්නට ඕන. මේ ඉන්ද්‍රිය කියන ධර්මයන් විශේෂයෙන්ම විභංග ප්‍රකරණෙහි පස්වෙනි විභංගයේ තමයි ඉන්ද්‍රිය විභංගය. මෙන්න මේ විභංග ප්‍රකරණෙහි පස්වෙනි විභංගයේදී මේ ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන ධර්මයන් 22ක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. ඒ පාඨය තමයි භාවීසති ඉන්ද්‍රියානි. භාවීසති ඉන්ද්‍රියානි. භාවීසති ඉන්ද්‍රියානි කියලා කියන්නේ භාවීසති කියලා කියන්නේ 22ට. ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා. භාවීසති ඉන්ද්‍රියානි කියන්නේ භාවීසති කියන්නේ 22ට. ඉන්ද්‍රිය ධර්මයෝ 22ක් තියෙනවා. ඒ තමයි මුලින්ම චක්කු ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රියං. දෙක සෝත ඉන්ද්‍රියං.
සෝතින්ද්‍රියං චක්කු ඉන්ද්‍රියං සෝතින්ද්‍රියං ගානින්ද්‍රියං ජීවහින්ද්‍රියං ජීවහින්ද්‍රියං කායේන්ද්‍රියං මනින්ද්‍රියං මනින්ද්‍රියං ජීවිතේන්ද්‍රියං ජීවිතේන්ද්‍රියං ඉත්තේන්ද්‍රියං ඉත්තේන්ද්‍රියං පුරිසේන්ද්‍රියං ඉත්තේන්ද්‍රියං පුරිසේන්ද්‍රියං ඉත්තේන්ද්‍රියං පුරිසේන්ද්‍රියං සුඛේන්ද්‍රියං සුඛේන්ද්‍රියං දුක්ඛේන්ද්‍රියං දුක්ඛේන්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං උපේක්ඛේන්ද්‍රියං උපේක්ඛේන්ද්‍රියං මෙතන තියෙනවා ඉන්ද්‍රිය 14ක් චක්කු ඉන්ද්‍රියං සෝතේන්ද්‍රියං ගානේන්ද්‍රියං ජීවහේන්ද්‍රියං කායේන්ද්‍රියං මනේන්ද්‍රියං ජීවිතේන්ද්‍රියං ඉත්තේන්ද්‍රියං පුරිසේන්ද්‍රියං සුඛේන්ද්‍රියං දුක්ඛේන්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං උපේක්ඛේන්ද්‍රියං ඊළඟට සද්දේන්ද්‍රියං සද්දේන්ද්‍රියං විරේන්ද්‍රියං සතේන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්‍රියං අනඤ්ඤා තඤ්ඤස්සාමි අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්‍රියං අඤ්ඤේන්ද්‍රියං අඤ්ඤේන්ද්‍රියං අඤ්ඤාතාවේන්ද්‍රියං අඤ්ඤාතාවේන්ද්‍රියං එතකොට මෙන්න මේ ධර්ම වලට තමයි කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සියල්ලම 22ක් තියෙනවා. මෙතෙන්දි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන බෝධිපාක්ෂික ධර්මවලදීත් ඉන්ද්‍රිය කියලා අපි කතා කරනවා 5ක් ගැන. එතකොට එතෙන්දි කතා කරන්නේ මේන් කොටසක් ගැන විතරයි. මෙතන තමයි ඉන්ද්‍රිය සියල්ලම සංග්‍රහ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම තියෙනවා 22ක්. ඒ තමයි චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ඉත්තේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම සියල්ලම 22ක් තියෙනවා. ඉන්ද්‍රිය 22ක් තියෙනවා. එතකොට මේවායේදී මේ චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය කියන මේ පහ
මේ පහේ පරමාර්ථ ධර්ම තමයි ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප පහ. චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය. සෝත ඉන්ද්‍රිය කියලා කියන්නේ සෝත ප්‍රසාද රූපය. ගාන ඉන්ද්‍රිය කියලා කියන්නේ ගාන ප්‍රසාද රූපය. ජීවහින්ද්‍රිය කියලා කියන්නේ ජීවහා ප්‍රසාද රූපය. කාය ඉන්ද්‍රිය කියලා කියන්නේ කාය ප්‍රසාද රූපය. එතකොට ඒ විදිහට පරමාර්ථ වශයෙන් දත යුතුයි. මනින්ද්‍රිය කියලා කියන්නේ සිත් 89ට. මනින්ද්‍රිය කියලා කියන්නේ සිත් 89ට. එතකොට ඕනෑම සිතක් ගත්තාම ඒක ඉන්ද්‍රියක් විදියට ගන්න පුළුවන්. මනින්ද්‍රිය කියලා කියන්නේ සිතට. චිත්තය කියන ධර්මයට තමයි මනින්ද්‍රිය කියලා කියන්නේ. මේක විශේෂයෙන්ම ඉන්ද්‍රිය විභංගයේදී දහස් ගණන් ක්‍රමවලට බෙදලා තිනවා. තත්ත කතම මනින්ද්‍රියං. මනින්ද්‍රිය කියන්නේ මොකද්ද? ඒක විදේන මනින්ද්‍රියං පස්ස සම්පයුත්තං. දුවිදේන මනින්ද්‍රියං අත්ති සහේතුකං අත්ති අහේතුකං. ආදී විදියට මේ මනින්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මය විභංග ප්‍රකරණේ ඉන්ද්‍රිය විභංගයේදී දහස් ගණන් ක්‍රමවලට බෙදලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ජීවිතින්ද්‍රිය කියන එක කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි රූප ජීවිතින්ද්‍රිය. රූප ජීවිතින්ද්‍රිය. දෙවෙනි එක තමයි නාම ජීවිතින්ද්‍රිය. මේ විදිහට ජීවිතින්ද්‍රිය කියන එක කොටස් දෙකකට බෙදෙනවා. රූප ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ එක කොටසක්. නාම ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ තව කොටසක්. මේ දෙකම ඉන්ද්‍රියවලදී ජීවිතින්ද්‍රිය කියන එක වචනෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට රූප ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ ජීවිතින්ද්‍රිය රූපය. ඒක අපි අටවිසි රූප ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා. නාම ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ චෛතසික පාඩමේදී අපි ඉගෙන ගන්න සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වෙන ජීවිතින්ද්‍රිය චෛතසිකයට තමයි නාම ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ. මේ විදිහට මේ ජීවිතින්ද්‍රිය කියන ඉන්ද්‍රිය රූප ජීවිතින්ද්‍රිය නාම ජීවිතින්ද්‍රිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉත්ත්‍ින්ද්‍රිය පුරිසින්ද්‍රිය කියලා කියන්නේ භාව රූප දෙක. ඉත්ති භාව රූපයට තමයි ඉත්ත්‍ින්ද්‍රිය රූපය කියලා කියන්නේ. පුරිස භාව රූපයට තමයි පුරිසින්ද්‍රිය කියලා කියන්නේ. මේ සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය කියන මේ පහම පරමාර්ථ වශයෙන් වේදනා චෛතසිකය. සුඛින්ද්‍රිය කියලා කියන්නේ සුඛසහගත කාය විඥාන සිතේ යෙදෙන වේදනා චෛතසිකය. දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ දුක්ඛසහගත කාය විඥාන සිතේ යෙදෙන වේදනා චෛතසිකය. සෝමනස්සින්ද්‍රිය කියලා කියන්නේ සෝමනස්ස සහගත සිත් 62 යෙදෙන වේදනාව. දෝමනස්සින්ද්‍රිය කියලා කියන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ යෙදෙන වේදනාව. උපේක්ඛින්ද්‍රිය කියලා කියන්නේ උපේක්ඛා සහගත සිත් 55 යෙදෙන වේදනාව. සුඛින්ද්‍රිය කියලා කියන්නේ සුඛ සහගත කාය විඥාන සිතේ යෙදෙන වේදනාව. දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ දුක්ඛ සහගත කාය විඥාන සිතේ යෙදෙන වේදනාව. සෝමනස්සින්ද්‍රිය කියලා කියන්නේ සෝමනස්ස සහගත සිත් 62 යෙදෙන වේදනාව. දෝමනස්සින්ද්‍රිය කියලා කියන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ යෙදෙන වේදනාව. උපේක්ඛින්ද්‍රිය කියලා කියන්නේ උපේක්ඛා සහගත සිත් 55 යෙදෙන වේදනාව. එතකොට සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය කියලා මේ පහටම බෙදිලා තියෙන්නේ පරමාර්ථ වශයෙන් වේදනාව කියන චෛතසික ධර්මය. ඊළඟට සද්දින්ද්‍රිය. සද්දින්ද්‍රිය කියලා කියන්නේ සද්දා චෛතසිකය. විරීන්ද්‍රිය කියලා කියන්නේ වීරිය චෛතසිකය. සතින්ද්‍රිය කියලා කියන්නේ සති චෛතසිකය. සමාධින්ද්‍රිය කියලා කියන්නේ ඒකග්ගතා චෛතසිකය. ඒකග්ගතා චෛතසිකයට තමයි සමාධින්ද්‍රිය කියලා කියන්නේ. පඤ්ඤින්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥාවට. සාමාන්‍යයෙන් පඤ්ඤින්ද්‍රිය කියලා කියනකොට මෙතෙන්දී ගන්නේ ලෞකික සිත් තියෙනවා, ඥාන සම්පයුක්ත ලෞකික සිත් තියෙනවා
7ක්. ඥාන සම්පයුත්ත ලෞකික සිත්වල යෙදෙන ප්‍රඥාවට තමයි පඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ. අපි සිත් ටික මතක් කරගත්තොත් මහා කුසල සිත් 4ක් තියෙනවා. මහා විපාක සිත් 4ක් තියෙනවා. මහා ක්‍රියා සිත් 4ක් තියෙනවා. එතකොට කාමාවචර ඥාන සම්පයුත්ත සිත් 12ක් තියෙනවා. රූපාවචර සිත් 15ම ඥාන සම්පයුත්තයි. අරූපාවචර සිත් 12ක් තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම එකතු කරායින් පස්සේ සිත් තියෙනවා 37ක්. තිස්නමයක් තියෙනවා. 39ක් තියෙනවා. ලෞකික ඥාන සම්පයුත්ත සිත් තියෙනවා 39ක්. මෙන්න මේ ලෞකික ඥාන සම්පයුත්ත සිත්වල යෙදෙන ප්‍රඥාවට කියනවා පඤ්ඤේන්ද්‍රිය කියලා. ලෞකික ඥාන සම්පයුත්ත සිත් 39 යෙදෙන ප්‍රඥාවට කියනවා පඤ්ඤේන්ද්‍රිය කියලා. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාවට. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාවට. අඤ්ඤින්ද්‍රිය කියලා කියන්නේ අඤ්ඤා තාවින්ද්‍රිය කියලා කියන්නේ අරිහත් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාවට. එතකොට අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් මාර්ගසිතේ උපදින ප්‍රඥා චෛතසිකයට. අඤ්ඤා තාවින්ද්‍රිය කියලා කියන්නේ අරිහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකයට. මැද තියෙන ලෝකෝත්තර සිත් 6 යෙදෙන ප්‍රඥාවට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. එතකොට සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාවට කියනවා අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා. අරිහත් ඵල සිතේ යෙදෙන ප්‍රඥාවට කියනවා අඤ්ඤාතාවින්ද්‍රිය කියලා. මැද ලෝකෝත්තර සිත් 6. ඒ කියන්නේ සෝවාන් ඵල සිත, සකදාගාමි මග්ග, සකදාගාමි ඵල, අනාගාමි මග්ග, අනාගාමි ඵල, අරිහත් මග්ග කියන මේ සිත් 6 යෙදෙන ප්‍රඥාවට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. එතකොට මේ හතරම පරමාර්ථ වශයෙන් ප්‍රඥා චෛතසිකය. මේ හතරම පරමාර්ථ වශයෙන් ප්‍රඥා චෛතසිකය. එතකොට මෙන්න මේ විදියට තමයි ඉන්ද්‍රිය ටික බෙදෙන්නේ. මේ විදියට පරමාර්ථ වශයෙන් ඉන්ද්‍රිය 22කට බෙදෙනවා. මේ විදියට තමයි පරමාර්ථ වශයෙන් ඉන්ද්‍රිය ටික දැනගන්නට ඕන. එතකොට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගත්තාම කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යය. ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යය. දෙවෙනි එක තමයි පුරේජාතීන්ද්‍රිය ප්‍රත්‍යය. තුන්වෙනි එක තමයි රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍යය. මේ විදියට ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3යි. මේ විදියට ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3යි. සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, පුරේජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3කට බෙදෙනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3කට බෙදෙනවා. සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, පුරේජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා කොටස් 3කට බෙදෙනවා. සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ තමන් සමග එකට හටගන්න ධර්මවලට උපකාර කරන ඉන්ද්‍රිය ධර්මවලට කියනවා සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය කියලා. පුරේජාතීන්ද්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්නයට කලින් හටගෙන
පසුව උපදින ප්‍රත්‍යෝත්පන්නයට උපකාර කරන ප්‍රත්‍යයට කියනවා පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා. රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ මේ මෙතන තියෙන රූප ජීවිතින්ද්‍රිය කියන ධර්මයට. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සහජාතින්ද්‍රිය ප්‍රත්‍ය, පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍ය, රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා. එතෙන්දී මේකෙදී ප්‍රත්‍ය නිර්දේශය ගත්තයින් පස්සේ ප්‍රත්‍ය නිර්දේශයේදී මුලින්ම සඳහන් වෙන්නේ පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍ය, ඊළඟට සඳහන් වෙන්නේ රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍ය, අවසානයේට සඳහන් වෙන්නේ සහජාතින්ද්‍රිය ප්‍රත්‍ය. මේ පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වාක්‍ය තියෙනවා 5ක්. රූප ජීවිතේන්ද්‍රියට අදාළ වාක්‍ය තියෙනවා 1ක්. සහජාතින්ද්‍රියට අදාළ වාක්‍ය තියෙනවා 1ක්. ඔක්කොම වාක්‍ය 7යි. මුලින්ම තියෙන චක්කු ඉන්ද්‍රියං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ආදී මුල්ම තියෙන වාක්‍ය 5 මේ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යයට සම්බන්ධ වාක්‍ය 5. ඊළඟට තියෙන රූප ජීවිතින්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන වාක්‍යය මේ රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍යයට අදාළයි. අවසානයේට තියෙන අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන එක මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළයි. ඒ වගේම ප්‍රත්‍ය වර්ගීකරණයට අනුව මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ සහජාත ප්‍රත්‍ය වර්ගයේ කුඩා ප්‍රත්‍ය 7 අතර තියෙනව ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා. සහජාත ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය ඔක්කොම 15යි. එතනින් කුඩා ප්‍රත්‍ය 7ක් තියෙනවා. මෙන්න මේ කුඩා ප්‍රත්‍ය 7 අතරේ තමයි මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ. ඊළඟට මේ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ වත්තු පුරේජාත ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය 6ක් තියෙනවා. මෙන්න මේ වත්තු පුරේජාත ප්‍රත්‍ය වර්ගයට තමයි මේ පුරේජාත්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ. ඊළඟට රූප ජීවිතින්ද්‍රිය කියන එක වෙනම ප්‍රත්‍ය වර්ගයක්. රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය වර්ගය කියන එකේ තමයි මේ රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොටස් 3යි. මේ කොටස් 3 ප්‍රත්‍ය වර්ග 3ක සංග්‍රහ වෙන බව තේරුම් ගන්නට ඕන. එතෙන්දී සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි නාම ධර්ම. සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි නාම ධර්ම. මේ මනින්ද්‍රිය මෙතන මේ නාම ජීවිතින්ද්‍රිය ඊළඟට මේ වේදනා ඉන්ද්‍රිය 5. මේ වේදනා ඉන්ද්‍රිය 5 ඊළඟට මේ සියලු ඉන්ද්‍රිය ධර්මයන්. මේ සියලු ඉන්ද්‍රිය ධර්මයන්. මෙන්න මේ නාම ධර්ම ටික තමයි සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන්නේ. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තහම සිත ජීවිතින්ද්‍රිය වේදනාව මේ පහම පරමාර්ථ වශයෙන් වේදනාව. එතකොට මනින්ද්‍රිය කියන්නේ සිත, රූප ජීවිතින්ද්‍රිය නාම ජීවිතින්ද්‍රිය චෛතසිකය, ඊළඟට වේදනාව සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. එතකොට පරමාර්ථ වශයෙන් සහජාතින්ද්‍රිය ප්‍රත්‍ය තියෙන්නේ පරමාර්ථ ධර්ම 8යි. සහජාතින්ද්‍රිය ප්‍රත්‍ය වෙන පරමාර්ථ ධර්ම 8යි තියෙන්නේ. සිත, නාම ජීවිතින්ද්‍රිය, වේදනාව, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ 8 තමයි සහජාතින්ද්‍රිය ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. ඊළඟට මේ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන්නේ මේ ප්‍රසාද රූප 5. පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන්නේ මේ ප්‍රසාද රූප 5. මේ ප්‍රසාද රූප 5 තමයි පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය. මේ රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ
මේ රූප ජීවිතේන්ද්‍රිය කියන මෙන්න මේ රූප ජීවිතේන්ද්‍රිය කියන පරමාර්ථ ධර්මය තමයි රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍ය වශයෙන් ගන්නෙ. එතකොට සහජාතේන්ද්‍රිය ප්‍රත්‍ය විදියට ගන්නේ මෙතන තියෙන නාම ධර්ම ටික. නාම ධර්ම සියල්ලම සහජාතේන්ද්‍රිය ප්‍රත්‍ය. පුරේජාතේන්ද්‍රිය ප්‍රත්‍ය විදියට ගන්නේ මේ මුලින්ම තියෙන ප්‍රසාද රූප පහ. රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍ය විදියට ගන්නේ මේ රූප ජීවිතේන්ද්‍රිය කියන ධර්මය. එතකොට මේ පින්තුන්ට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ භාව රූප දෙක. මේ භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍ය යටතේ සංග්‍රහ වෙන්නේ නැහැ. මේ භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍ය යටතේ සංග්‍රහ වෙන්නේ නැහැ. භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍ය යටතේ සංග්‍රහ වෙන්නේ නැහැ. එතකොට මේ භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් බැහැර කිරීමට හේතුව තමයි භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් බැහැර කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ප්‍රත්‍යක් විදියට ගණන් ගන්නේ කෘත්‍ය තුන ප්‍රත්‍යයෙන් සිද්ධ කරන කෘත්‍ය තුනක් තියෙනවා. මෙන්න මේ කෘත්‍ය තුනෙන් එක කෘත්‍යයක් හරි සිද්ධ කරන ධර්ම තමයි ප්‍රත්‍යක් හැටියට ගන්නෙ. පළවෙනි කෘත්‍ය තමයි ජනන කෘත්‍ය. ජනන කෘත්‍ය. ජනන කෘත්‍ය කියන්නේ පින්තුනි නූපන්නා වූ ධර්මයන් උපද්දවන කෘත්‍යයට කියනවා ජනන කෘත්‍ය කියලා. දෙවෙනි එක තමයි උපත්ථම්බන කෘත්‍යය. උපත්ථම්බන කෘත්‍ය කියලා කියන්නේ හටගත් ධර්මයන් බලවත් වීමට උපකාර කිරීමට කියනවා උපත්ථම්බන කෘත්‍ය කියලා. හරියට පච්චාජාත ප්‍රත්‍ය වගේ ඒවා. ඊළඟට තුන්වෙනි එක තමයි අනුපාලන. අනුපාලන කෘත්‍ය. අනුපාලන කෘත්‍ය කියලා කියන්නේ නාම රූප ධර්ම පරම්පරාව දිගින් දිගට පැවතීමට උපකාරක දෙයට කියනවා අනුපාලන කෘත්‍ය කියලා. මෙන්න මේ විදිහට පින්තුනි ප්‍රත්‍ය ධර්මයකින් සිද්ධ කරන කෘත්‍ය තුනක් තියෙනවා. මේ කෘත්‍ය තුනෙන් ජනන කෘත්‍ය, උපත්ථම්බන කෘත්‍ය, අනුපාලන කෘත්‍ය. මෙන්න මේ කෘත්‍ය තුනෙන් අඩුම වශයෙන් එක කෘත්‍යයක් හරි සිද්ධ කරනව නම් යම් ධර්මයක් අන්න ඒ ධර්ම විතරයි ප්‍රත්‍යක් හැටියට ගන්නෙ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යයකින් සිද්ධ කරන මේ කෘත්‍ය තුනෙන් එක කෘත්‍යයක්වත් මේ ධර්ම දෙක සිද්ධ කරන්නේ නැති නිසා මේ භාව රූප දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍යේ සංග්‍රහ වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. එහෙමනම් ස්වාමින් වහන්සේ මේ දෙකයි ඉන්ද්‍රියක් විදියට ගන්න කියලා. එතකොට ඉන්ද්‍රියක් විදියට ගන්න හේතුව තමයි ඉන්ද්‍රිය කිච්ච සබ්භාවතෝ. ඉන්ද්‍රිය ධර්මයකින් සිද්ධ කරන කෘත්‍ය මේ දෙකෙන් සිද්ධ කරන නිසා මේක ඉන්ද්‍රියක් හැටියට ගන්නවා. ප්‍රත්‍යයෙන් කරන කෘත්‍ය නොකරන නිසා ඉන්ද්‍රිය ප්‍රත්‍ය හැටියට ගන්න. එතකොට මේ දෙකෙන් කරන ඉන්ද්‍රිය කෘත්‍ය තමයි කර්මාදී හේතු විසින් උපද්දවන නාම රූප ධර්මයන්ට ස්ත්‍රී ආකාරය ගැන්වීමෙහි ඊශ්වරත්වය පවත්වන නිසා ඉත්තිභාව රූපයට කියනවා ඉත්ත්‍ින්ද්‍රිය කියලා. ඒක තමයි ඉන්ද්‍රිය කෘත්‍යය. කර්මාදී හේතු නිසා හටගන්න නාම රූප ධර්ම සමූහයට පුරිස ස්වභාවය පුරිස ආකාරය ගැන්වීමෙහි ඊශ්වරත්වයේ දරන නිසා පුරිස භාව රූපයට කියනවා පුරිසින්ද්‍රිය කියලා. එතකොට ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන නිසා මේ දෙක ඉන්ද්‍රියක් විදියට ගන්නවා. ප්‍රත්‍යකෘත්‍ය සිද්ධ නොකරන නිසා මේක ඉන්ද්‍රිය ප්‍රත්‍ය විදියට ගන්නේ නැහැ කියන කාරණාවත් මෙතෙන්දී මතක් කරගන්නට ඕන. එතකොට ඉන්ද්‍රිය ප්‍රත්‍යේ සංග්‍රහ වෙන
ධර්ම තියෙන්නේ සියල්ල 20යි. ඉන්ද්‍රිය 22ක් තිබුණාට ඉන්ද්‍රිය ප්‍රත්‍ය සංග්‍රහ වෙන ධර්ම තියෙන්නේ ඉන්ද්‍රිය 20යි. එතකොට මේ කාරණාව නැවත නැවත බලලා තේරුම් ගන්නට ඕන. එහෙමනම් අපි මුලින්ම ප්‍රත්‍ය නිර්දේශයේ තියෙන ආකාරයට අනුව පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍ය ගත්තොත් පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ප්‍රසාද රූප පහ. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ තමයි පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ දිපංච විඥාන සිත් 10 සහ ඒවයි යෙදෙන චෛතසික 7. මෙන්න මේවා තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චක්කු විඥාන චිත්තුප්පාදය, සෝත විඥාන චිත්තුප්පාදය, ගාන විඥාන චිත්තුප්පාදය, જીවහා විඥාන චිත්තුප්පාදය, කාය විඥාන චිත්තුප්පාදය කියන මෙන්න මේ චිත්තුප්පාද පහ තමයි පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට කුසල විපාක සිත් 5යි අකුසල විපාක සිත් 5යි තියෙන නිසා දිපංච විඥානය සහ ඒවා යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛසික 7 කියන මෙන්න මේ නාම ධර්ම ටික තමයි වත්තු පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යනීක වෙන්නේ මේ සිත් 10 අත්හැරලා ඉතුරු සිත් 79යි. දිපංච විඥානය වර්ජිත ඉතුරු සිත් 79යි. ඒවයි යෙදෙන චෛතසික 52යි. රූප සියල්ලයි. රූප සියල්ල කියන්නේ චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා අපි කොටස් 7කට බෙදුවා. මේ රූප කොටස් 7ම ප්‍රත්‍යනීකයි. එතකොට මෙන්න මේවා තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට මේ පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යේ තිරාසිය. එතකොට අපි බැලුවොත් ප්‍රත්‍ය නිර්දේශයට ගිහිල්ලා ඉන්ද්‍රිය පච්චයෝති. ඉන්ද්‍රිය පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයේ නිर्देशයේ මෙසේය. මුලින්ම තියෙන පාඩය තමයි චක්කු ඉන්ද්‍රියං චක්කු විඥාන ධාතු යතං සම්පයුත්ත කානංච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට චක්කු ඉන්ද්‍රියං කියලා කිව්වේ චක්කු ප්‍රසාද රූපයට. චක්කු ඉන්ද්‍රියං කිව්වේ චක්කු ප්‍රසාද රූපයට. චක්කු විඥාන ධාතු කියලා කිව්වේ චක්කු විඥාන සිතට. චක්කු විඥාන ධාතුයා කිව්වේ චක්කු විඥාන සිතට. චක්කු විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං කිව්වේ මේ සිතේ යෙදෙන චෛතසික 7ට. එතකොට කුසල විපාක අකුසල විපාක කියලා දෙකක් ගත්තොත් කුසල විපාක චක්කු විඥානය සහ අකුසල විපාක චක්කු විඥානය කියන මෙන්න මේ සිත් දෙකම තමයි චක්කු විඥාන ධාතුව විදියට ගන්නෙ. තන් සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ ඒ සිත් සමග උපදින සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 කියන මෙන්න මේවට ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන චිත්තුප්පාදවලට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඒක තමයි චක්කු ඉන්ද්‍රියං චක්කු විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන්නේ. දෙවැනි එකේ සෝතින්ද්‍රියං කියලා කියන්නේ සෝත ප්‍රසාදයට.
සෝත ප්‍රසාදයට. සෝත ප්‍රසාදය සෝත විඥාන චිත්තුප්පාදයට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. සෝතින්ද්‍රියං සෝත විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. ඊළඟට ගාන ප්‍රසාදය ගාන විඥාන චිත්තුප්පාදයට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ගානින්ද්‍රියං ගාන විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. ජීවහා ප්‍රසාදය ජීවහා විඥාන චිත්තුප්පාදයට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ජීවහින්ද්‍රියං ජීවහා විඥාන ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. ඊළඟට කාය ප්‍රසාද රූපය. කාය ප්‍රසාද රූපය කාය විඥාන චිත්තුප්පාදයට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් උපකාරක වේ. කායේන්ද්‍රියං කාය විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට මෙන්න මේ මුලින් තියෙන වාක්‍ය පහ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වාක්‍ය. එතකොට පින්වතුන්ගෙන් තේරුම් ගන්නට ඕන විශේෂ කාරණා තමයි මේ අපේ මේ ජීවිතයේ තියෙන ක්‍රියාකාරීත්වය අපේ මේ ජීවිතය තුළ පවතින ධර්ම සමූහය කොහොමද උපදින්නේ කොහොමද පවතින්නේ කියන කාරණාව තමයි මේ ප ဋ ාණ ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. එතකොට ප ဋ ාණ ධර්මය කියන්නේ මේ පරලෝකයක තියෙන අපිට අදාළ නැති දෙයක් නෙවෙයි අපේ මේ මම කියලා ගන්න තැන තියෙන පරමාර්ථ ධර්ම උපදින ආකාරය පවතින ආකාරය විස්තර වශයෙන් දේශනා කරන්නට යෙදිච්ච උතුම් දේශනාවට තමයි ප ဋ ාණ දේශනාව කියන්නේ කියන එක මතක තියාගන්නට ඕන. අපි ගැන තමයි මේ ඉගෙන ගන්නෙ. එතකොට මේ තමයි පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යය. ඊළඟට රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ එක රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි රූප ජීවිතේන්ද්‍රිය. ජීවිත රූපය තමයි ප්‍රත්‍යය. ප්‍රත්‍යෝත්පන්න තමයි ජීවිත රූපයෙන් අන්‍ය වූ කර්මජ රූප. එතකොට රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යෝත්පන්න තමයි මේ ජීවිතේන්ද්‍රිය රූපයෙන් අන්‍ය වූ කර්මජ රූප සියල්ලම ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යනීක තමයි ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යනීක තමයි සිත් 89යි චෛතසික 52යි චිත්තජ රූප බාහිර රූප ආහාරජ රූප ඍතුජ රූප චිත්තජ රූප බාහිර රූප ආහාරජ රූප ඍතුජ රූප කියන මේවා සහ ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට සියලුම ජීවිතේන්ද්‍රිය රූපය ප්‍රත්‍ය වෙන නිසා ඒක ප්‍රත්‍යනීකයක් විදිහට තමයි දක්වන්නේ. මොකද ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ප්‍රතිසන්දි කර්මජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කර්මජ රූප කොටස් තුනක් තියෙනවා. මේ කර්මජ රූප කොටස් වල තියෙන ජීවිතේන්ද්‍රිය කියන රූපය තමයි ප්‍රත්‍ය වෙන්නේ. ජීවිත රූපයෙන් අන්‍ය වූ රූප තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යනීක වෙන්නේ සියලුම චිත්තචෛතසික ධර්ම සහ චිත්තජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප සහ ජීවිතේන්ද්‍රිය රූපය කියන මේවා තමයි
ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට මේ තමයි රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යේ තිරාසිය. එතකොට ඒකට අදාළ වාක්‍යය තමයි ඒකට අදාළ පාලි වාක්‍යය තමයි රූප ජීවිතේන්ද්‍රියං රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට මෙන්න මේ පාඩය තමයි රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වෙන්නේ. රූප ජීවිතේන්ද්‍රියං කියලා කියන්නේ මේ ජීවිත රූපයට. කටත්තා රූපානං කියලා කියන්නේ ජීවිත රූපයෙන් අන්‍ය වූ සියලුම කර්මජ රූපවලට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. ජීවිතේන්ද්‍රිය රූපය අන්‍ය වූ කර්මජ රූප වලට අන්‍ය වූ කර්මජ රූප කිව්වහම Taman සමග හට ගන්න අනිත් කර්මජ රූප වලට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. අපි උදාහරණයක් විදියට පැහැදිලි කරොත් චක්කු දසක කලාපය ගත්තොත් පඨවි තේජෝ වායෝ ආපෝ වන්න ගන්ධ රස ඕජා ඊළඟට ජීවිත ඊළඟට චක්කු ප්‍රසාදය. එතකොට මෙතන තියෙනවා රූප 10ක්. මේකට කියනවා චක්කු දසක කලාපය කියලා. චක්කු දසක කලාපය කියලා. එතකොට මෙතන රූප ජීවිතේන්ද්‍රියං කියලා කියන්නේ මෙන්න මේ ජීවිතේන්ද්‍රිය රූපයට කර්මජ රූප කලාපවල තියෙන මේ ජීවිතේන්ද්‍රිය රූපයට තමයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. කටත්තා රූපානං කියලා කියන්නේ මේ ජීවිත රූපයෙන් අවශේෂ වූ රූපවලට ජීවිත රූපයෙන් අවශේෂ වූ රූපවලට තමයි කටත්තා රූපානං කියලා කියන්නේ. ඉන්ද්‍රිය පච්චේන පච්චෝ කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. එතකොට සෑම කර්මජ රූප කලාපයකම තියෙන ජීවිතේන්ද්‍රිය රූපය අන්‍ය වූ කර්මජ රූපවලට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියලා කියන්නේ. එතකොට මේකත් අපේ මේ ශරීරය තුල හටගන්න ධර්මයන් විස්තර කරපු පාඩයක්. එතකොට මේ තමයි ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ කතාව. ඊළඟට තියෙන්නේ සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යය. සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි චිත්තය. ඊළඟට නාම ජීවිත. නාම ජීවිත කියලා කියන්නේ ජීවිතේන්ද්‍රිය චෛතසිකයට. ඊළඟට වේදනාව. සද්දා. සති. විරිය. ඒකග්ගතා. පඤ්ඤා. එතකොට මෙතන ඉන්ද්‍රිය වශයෙන් ගත්තොත් ඉන්ද්‍රිය 15ක් තියෙනවා. ඒ 15ක් වෙන්නේ මේ වේදනාව කියන තැන 5ක් තියෙනවා. පඤ්ඤා කියන තැන 4ක් තියෙනවා. ඒ නිසා මෙතන ඉන්ද්‍රිය 22කින් ගත්තොත් ඉන්ද්‍රිය 15ක් තියෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි.
එතකොට මෙන්න මේ නාම ධර්ම 8 දෙනා තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය කියලා ගන්නෙ. චිත්තය, ජීවිතින්ද්‍රිය චෛතසිකය, වේදනා, සද්දා, සති, විරිය, ඒකග්ගතා, පඤ්ඤා කියන මෙන්න මේ නාම ධර්මට තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම. ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි සිත් 89යි, චෛතසික 52යි, චිත්තජ රූපයි, ප්‍රතිසන්දි කර්මජ රූපයි. මෙන්න මේ ධර්ම තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත් 89යි, චෛතසික 52යි, චිත්තජ රූපයි, ප්‍රතිසන්දි කර්මජ රූපයි. ප්‍රත්‍යනීක වෙන්නේ බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, භවත්ති කර්මජ රූප. එතකොට මෙන්න මේ රූප තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේවා තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි චිත්තය, ජීවිතින්ද්‍රිය චෛතසිකය, වේදනා, සද්දා, සති, විරිය, ඒකග්ගතා, පඤ්ඤා කියන නාම ධර්ම 8 දෙනා ප්‍රත්‍යෝත්පන්න තමයි සිත් 89යි, චෛතසික 52යි, චිත්තජ රූපයි, ප්‍රතිසන්දි කර්මජ රූපයි කියන ටික ප්‍රත්‍යනීක තමයි මේ ධර්ම ටික. එතකොට එය දක්වන පාඨය තමයි අරූපිනෝ ඉන්ද්‍රියා. අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං. අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච තං සමුත්ථානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට මෙන්න මේක තමයි ප්‍රත්‍ය නිර්දේශේ මේ සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ පාඨය. අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. අරූපිනෝ ඉන්ද්‍රියා කියලා කියන්නේ මෙන්න මේ නාම ඉන්ද්‍රිය ධර්ම වලට අරූපී ඉන්ද්‍රිය ධර්මයෝ සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ මෙන්න මේ සිත් 89ටයි චෛතසික 52ටයි. අරූපී ඉන්ද්‍රිය ධර්මයන් සමග සම්පයුත්ත වෙච්ච සිත් 89ටයි චෛතසික 52ටයි තමයි සම්පයුත්තකානං ධම්මානං කියන්නේ. තං සමුත්ථානානං ච රූපානං. තං සමුත්ථානානං ච රූපානං කියලා කියන්නේ මේ චිත්තජ රූප වලට සහ ප්‍රතිසන්දි කර්මජ රූප වලට. තං සමුත්ථානානං ච රූපානං කියන්නේ චිත්තජ රූප වලට සහ ප්‍රතිසන්දි කර්මජ රූප වලට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය. අරූපී ඉන්ද්‍රිය ධර්මයෝ සම්පයුත්ත ධර්මයන්ට සහ ඒ චිත්තුප්පාද නිසා හටගත් චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප වලට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි මේකේ අදහස. එතකොට ඒ තමයි සහජාතීන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ කාරණාව. අපි
එක උදාහරණයක් අරගෙන බැලුවොත් චක්කු විඥාන සිත ගත්තොත් චක්කු විඥාන සිත ඒ සිතේ දෙනවා චෛතසික 7ක්. එතකොට චෛතසික 7 තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන ධර්ම 6 තමයි දෙන්නේ. එතකොට මෙතන සිත. එතකොට මෙන්න මේ වගේ තමයි චිත්තුප්පාදයක් හටගන්නේ. මෙන්න මේ චිත්තුප්පාදයක් හටගත්තයින් පස්සේ අපි අර කලින් වෙන් කරා වගේ මේකෙන් වෙන් කරලා ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම. එතකොට මේකේ වෙන් කෙරුවොත් මේ සිත කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. වේදනාව කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒකග්ගතාව කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට මනින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය, සමාධින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය කියලා මෙතන ධර්ම 4ක් තියෙනවා. මෙන්න මේ ධර්ම වලට තමයි අරූපිනෝ ඉන්ද්‍රියා කියලා කිව්වේ. අරූපිනෝ ඉන්ද්‍රියා කියලා කිව්වේ චිත්තුප්පාදයේ තුල තියෙන ඉන්ද්‍රිය ධර්ම වලට. සම්පයුත්ත කානං ධම්මානං කිව්වේ ඒ චිත්තුප්පාදයේ තියෙන සියලු ධර්ම වලට. තන් සමුට්ඨානානං රූපානං කිව්වේ ප්‍රවෘත්ති කාලේ නම් චිත්තුප්පාදේ නිසා හටගන්න චිත්තජ රූප වලට. ප්‍රතිසන්දි අවස්ථාවේ නම් ප්‍රතිසන්දි චිත්තුප්පාදේ සමග හටගන්න කර්මජ රූප වලට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. ඊළඟට ගාථාව තමයි ඉන්ද්‍රිය ඥාන සංජාත ඡබ්බන්න රන්සි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවෙන් වන්දාමි පූජයාමහං. ඉන්ද්‍රිය ප්‍රත්‍ය ඥානයෙන් හටගත්තා වූ සවනග්ගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් බබලමින් වැඩ සිටින්නා වූ සියලු ධර්මයන් අවබෝධ කර ගැනීමට සමත් වූ සර්වඥතා ඥානයෙන් ප්‍රතිමන්විත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි පූජා කරමි කියන අදහස තමයි ගාථාවේ අදහස. එහෙමනම් අද ධර්ම දේශනාවට අදාළ කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. මීළඟට තියෙන්නේ ධර්ම දේශනාව අනුසාරයෙන් යම් ප්‍රශ්න ගැටලු තිබේ නම් ඒවා සාකච්ඡා කිරීමට. අවසරයි සොයනහස. තෙරුවන් සරණයි ආසතු. තෙරුවන් සරණයි. සොයනහස මට අපු ගැටලුව තමයි මේ සානංශ කියවන අර ප්‍රත්‍ය ශක්තියේ ජනක ශක්තිය ජනක වශයෙන් හරි උපස්තම්භක අනුපාලන වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතනදී මට අපු ගැටලුව තමයි දැන් ජීවිතේන්ද්‍රිය රූපේ වගේ ධර්මයක් ගත්තම ඒක අනුපාලන මේ සිසු ධර්ම අනුපාලන කරන ශක්තිය තිබුණත් ඇයි සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවන්නේ කියන නැත්නම් සාධක ප්‍රත්‍යයේදී මේ ප්‍රත්‍ය ධර්මයක් නොවන්නේ ඒකෙන් එක ගැටලුවක් තියෙනවා සානාංශ. දෙවෙනි ගැටලුව තියෙනවා සාන අවසරයි. ඔව්. දෙවෙනි ගැටලුව තියෙනවා අර මේ අධිපති ධර්මයන්ගේ එක ධර්මයක් අධිපති වද්දී සිසු ධර්මයේ අධිපති නොවන්නාසේ මෙතනදී නොවි සියලු ධර්ම කීපයක් වුණත් මේ ඉන්ද්‍රිය ශක්තියෙන් ප්‍රත්‍යවීම හැකියාව තියෙනවද කියන ගැටලුවක් තියෙනවා. අපේ ආසතුන් දැන් අර ජීවිතේන්ද්‍රිය රූපය ඇත්තටම තමන් සමග හටගන්නේවට මේ එකටම තමයි හටගන්නේ. නමුත් ඒක මේ සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා දක්වන්නේ නැහැ. මේ ඒක ඔබ වහන්සේ කිව්වා වගේ විශේෂයෙන්ම අනුපාලන වශයෙන් තමයි වැඩිපුරම උපකාර කරනවා කියලා දක්වන්නේ. මේ ඊළඟට අනිත් ප්‍රශ්නෙට උත්තරේ නම් මේ දැන් අධිපති කියනකොට සාමාන්‍යයෙන් අධිපති කියන අදහස තමයි තමන් සමග උපදින අන්න වූ ධර්මයන් තමන්ගේ වසඟෙහි පවත්වනවා කියන අදහස. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වන්නේ ද්වි හේතුක ති හේතුක ජවනේස්වේව
අධිපති ඒකෝව ලබ්බති. ඒ කියන්නේ අධිපති ධර්ම එකයි එක අවස්ථාවකදී ලැබෙන්නේ. නමුත් ඉන්ද්‍රිය කතාවේදී ඒක අදාළ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය කියලා කියන්නේ අත්තනෝ කිච්චේ ඉස්සරියා. ඒ කියන්නේ තම තමන් සිද්ධ කරන කෘත්‍යයෙහි පමණයි එයා තමන්ගේ ඊශ්වර භාවය පවත්වන්නේ. සියලු ධර්මයන් එයාට අවනත කරගන්නවා කියන එකක් නෙවෙයි. දැන් අධිපතිවලදී කියන්නේ හරියට අධිපති කියන කෙනා මහ රජ කෙනෙක් වගේ. එයා සියලු දෙනාම තමන්ගේ යටතට ගන්න හින්දා තමයි එකක් ගන්නෙ. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ හරියට අර ප්‍රදේශ රජවරු වගේ. ප්‍රදේශ රජවරු තමන්ගේ අදාළ ශේස්ත්‍රයේ බලය පවත්වන ලද නමුත් රජ්ජුරුවන්ට යටත් වෙලා තමයි ඉන්නේ. ඒතකොට ප්‍රදේශ රජවරු එක්කෙනෙක් ඉන්න ඕන කියලා නැහැ. කීප දෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් ඉන්ද්‍රිය කියනකොට සියලු ඉන්ද්‍රිය ධර්මයන්ට එක් අවස්ථාවේ තම තමන්ගේ ඉන්ද්‍රිය භාවය ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන නිසා තමයි එක් අවස්ථාවකදී ඉන්ද්‍රිය එකක් ගන්න නැතුව සියල්ල ගන්නෙ. එහෙමයි ස්වාමීන් පැහැදිලි. බොහොම පිංසන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ ආසතුන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෑණියෝ. මට මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැන් ඒකේ තියෙනවනේ ශ්‍රද්ධා, විරිය, ප්‍රඥා කියලා නාම ධර්ම. ඉතින් එතකොට මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය තියෙන්නේ මේ අදාළ වෙන්නේ කුසල සිත් වලට විතරද කියලා වගේ ප්‍රශ්නයක් ආවා මට සාමාන්‍යයෙන්. අපේ මෑණියෝ දැන් ඔය අපේ ගොඩක් දෙනාට හුරු වෙලා තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම කතා කරනකොට බෝධිපාක්ෂික ධර්ම කොටස් ප්‍රධාන වශයෙන් කොට්ටාස වශයෙන් 7ක් තියෙනවා. ඒ තමයි සතිපට්ඨාන, සම්මප්පදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මග්ගංග කියලා. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන් 37 ගත්තාම මේ කොටස් 7ට බෙදෙනවා. මෙන්න මේ කොටස් 7 අතර තියෙනවා ඉන්ද්‍රිය කියලා කොටසක්. අන්න ඒ ඉන්ද්‍රිය කතා කරනකොට ගොඩක් වෙලාවට කුසල පාක්ෂික ඒව තමයි බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ගන්නෙ. නමුත් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කතා කරනකොට ඒකට ඒ කියන්නේ ඒවත් ඇතුළත් වෙනවා. නමුත් ඒකට විතරක් සීමා වෙලා නැහැ. ඉන්ද්‍රිය කෘත්‍ය කරන යම්තාක් ධර්ම තියෙයි නම් භාව රූප දෙක හැර අනිත් ඔක්කොම ඉන්ද්‍රිය ප්‍රත්‍ය වශයෙන් ගන්නවා. ඒක පරියාය ධර්ම පරියායවල් දෙකක් හැටියට තමයි තේරුම් ගන්නට ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක මට පස්සේ තේරෙවි. මේ මට තව ප්‍රශ්න ගැටලුවක් ඇති වුණා. දැන් අර ප්‍රසාද රූප ප්‍රත්‍ය වෙනවනේ නාම ධර්ම වලට. ඒ කොහොමද ඒ රූප වලට පුළුවන් ද නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙන්න ස්වාමීන් වහන්සේ? මම ඉතින් මේ මට ඉස්සෙල්ලා වෙන්නේ නැති ගොඩක් ඒවා. අපේ මෑණියෝ මේ දැන් ප්‍රසාද රූපේ කියනකොට දැන් ප්‍රසාද රූප පහ තමයි විශේෂයෙන්ම ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙන්නේ අපේ චක්කු විඥාන චිත්තුප්පාදේ. ඒ කියන්නේ පංච විඥාන චිත්තුප්පාදේම දැන් උදාහරණයක් විදිහට එක චිත්තුප්පාදයක් ගත්තොත් මේ චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නේ අපේ මේ චක්කු ප්‍රසාද රූපේ කියන එක නිස්සය කරගෙන අසුරු කරගෙන. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය මේ චක්කු ප්‍රසාද රූපේ උපකාරය ලැබලා තමයි හටගන්නේ. ඒ නිසා නාම ධර්ම වලට නොඑක් ක්‍රම වලින් රූප ධර්ම උපකාර කරන්න පුළුවන් හැකියාව තියෙනවා මෑණියෝ. එහෙමයි සාමාන්‍යයෙන් ඒක අන්තිම ප්‍රශ්නය. එතකොට ප්‍රසාද රූප වලට කොහොමද ප්‍රසාද රූප ඇති වෙන්නේ? ඒකට ප්‍රත්‍ය ධර්ම මොකද්ද? ප්‍රසාද රූප වලට මෑණියෝ විවිධ ප්‍රත්‍ය ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් කුසල කුසලං කම්මං විපාකානං කණ්ඩානං කටත්තාච රූපානං කම්මපච්චේන පච්චයෝ කියන තැන කටත්තා රූප කියලා කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. එතකොට ඒ අනුව බලනකොට අතීත කුසල කර්මය අපේ මේ ප්‍රසාද රූපවලට නානාක්ෂණික ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. ඊළඟට මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්චයෝ ඊට පස්සේ මහා භූතා උපාදාය රූපානං නිස්සය පච්චේන පච්චයෝ ආදී වශයෙන් ගන්නකොට සතර මහා ධාතුවත් මේ ප්‍රසාද රූපයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙනවා කියන්නේ ඒ ධර්මයන්ගේ හට ගැනීමට සහ පැවතීමට උපකාර කරනවා කියන එක තමයි ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ.
ඊළඟට ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රියන් කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන එක සැලකුවාම අපේ මේ විශේෂයෙන්ම ප්‍රසාද ගත්තාම දසක කලාප හැටියටනේ ගන්නේ. චක්කු දසක කලාපයේ තියෙන රූප ජීවිතේන්ද්‍රිය ඒ චක්කු ප්‍රසාද රූපයට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. මේ වගේ ගොඩක් ලොකු කතාවක් මෑනියෝ එක. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං වහන්සේ නිරාණ අවබෝධය පිණිස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑනියෝ. මට තියෙන එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් අර සහජාත ප්‍රත්‍ය ගැන කතා කරනකොට දැන් අපි ගත්තොත් සහජාත කර්ම ප්‍රත්‍ය එතකොට ස්වාමීන් වහන්සේ ඒ සහජාත ප්‍රත්‍ය හැම එකේදීම වගේ මට මතක විදිහට ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරා දැන් සහජාත කර්ම ප්‍රත්‍යයේදී චේතනාව ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න විදිහට සිත් 89යි ඒ වගේම ප්‍රතිසන්දි රූප චිත්තජ රූප ඇති වෙනවා කියලා මේ එතනදී සඳහන් කරා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම ගත්තාම මම කියන්නේ දැන් කාම ලෝකයේ මිනිස්සෙ කෙනෙකුට ඒ වගේම ද්විපංච විඥානියත් අයින් කරොත් ඒ කියන්නේ ඒ ටිකත් අයින් කරාට පස්සේ ඉතුරු ඇති වෙන ඒ සිත් ටිකයි චිත්තජ රූපයි එතකොට චේතනාව නිසා මේවා ඇති වෙනවා කියනකොට ස්වාමීන් වහන්සේ අපිට මෙතන හිතන්න පුළුවන්ද ඒ කියන්නේ මේ නාම රූප ඇතිවීම තමයි මේ කතා කරන්නේ කියලා අපිට එහෙම තේරුම් ගත්තොත් ඒක හරිද කියනක මට ඒක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විඤ්ඤාණපච්චය නාම රූපං වගේ අදහසක් මට ආව ස්වාමීන් වහන්සේ. ඔව් මෑනියෝ ඇත්තටම මේ ඒ කතාව හරියටම හරි. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ සෑම වෙලාවකම කතා කරන්නේ නාම රූප ගැන තමයි. ඒ කියන්නේ ප්‍රඥප්තිය ගැනත් කතා කරනවා. ඊට අමතරව අපේ මේ ජීවිතය කියලා කියන්නේ නාම රූප දෙකක් පමණයි. ඒ කියන්නේ අපේ මේ ජීවිතය කියන එක ප්‍රඥාව නැමැති අසිපතින් බෙදලා බැලුවොත් හමු වෙන්නේ නාම රූප ධර්ම දෙකක් පමණයි. නාම රූප ධර්ම දෙකෙන් හැර අන්‍ය වූ කිසිම දෙයක් අපේ මේ ජීවිතය තුළ විද්‍යමාන වෙන්නේ නැත. ඒක එහෙමම තමයි. එතකොට නාම රූප දෙකක් ගැන තමයි අපි සුදුසු පරිදි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රත්‍ය ඒ ධර්මයන්ගේ ශක්තිය අනුව ඒ ධම්ම පරියායවල අනුව එක විදියට බෙදලා කතා කරන්නේ නාම රූප ධර්මම තමයි. ඊළඟට විඥානපත්ත්‍යා නාම රූප කිව්වයින් පස්සේ එතන වෙනම කතාවක් කියන්නේ. ඒක පටිච්ච සමුප්පාද දේශනාව. ඒක ප ဋ ාණයට ගලපලා කතා කරන්න පුළුවන්. එතකොට විඥානපත්ත්‍යා නාම රූපං කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ එතෙන්දි සිතට. ඒ නාම කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනට තවත් විදියකින් කියනවනම් සිත සමග හටගන්න චෛතසික ධර්ම වලට තමයි නාම කියලා කියන්නේ. රූප කියලා කියන්නේ සියලුම රූප සුදුසු පරිදි ගන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් වශයෙන් චක්කු විඥාන චිත්තුප්පාදය ගත්තොත් එතෙන්දි විඥානපච්චයා නාමං කියනකොට චක්කු විඥාන සිත තමයි විඥාන කියලා ගන්න ඕන. ඒ සිතේ යෙදෙන චෛතසික 7 දෙනා තමයි නාම කියලා ගන්නට ඕන. එතකොට ඒ චිත්තුප්පාදයේ තුල තියෙන චක්කු විඥාන සිත චෛතසික ධර්මයන්ට සහජාත ඉන්ද්‍රිය ඊට පස්සේ අත්ති අවිගත නිස්සය ආදී විදියට නොයෙක් ප්‍රත්‍ය ශක්ති වලින් උපකාර කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මට එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රත්‍යයේදී රූප විදිහට දැන් කෙලින්ම සඳහන් වෙලා තියෙන චිත්තජ රූපනේ. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ එක තැනකදී සඳහන් කරා මේ ඒ රූපස්කන්ධය විදිහට දැන් මේ ද්විපංච විඥානේ අයින් කරාම අනිත් සිත් ඇති වෙනකොට හදේ වස්තු ආශ්‍රයෙන් ඇති වෙන හින්දා එතකොට හදේ වස්තු රූපයත් රූපස්කන්ධය විදිහට ගන්නවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඒක සුදුසු පරිදි කියලා කිව්වේ. එතකොට ඒ කියන්නේ හදේ වස්තු රූපය මේ හැම ප්‍රත්‍යයකදීම මේ ඒ කියන්නේ රූපස්කන්ධය විදිහට එතන යෙදෙනවා කියන එකද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ දෙකම ගන්න අපේ මෑනියෝ දැන් හැම ප්‍රත්‍යයකදීම ගන්න බෑ. ඇත්තටම මේ ප්‍රත්‍ය කතාව ටිකක් පුළුල්. ඒ නිසා ප්‍රත්‍ය ටික හිමින් සැරේ ඉගෙන කාලයක් ඉගෙන ගන්නකොට තමයි ඔය පැහැදිලි වෙන්නේ. අපිටත් එහෙමයි. අපිටත් මුලින් ඉගෙන ගන්නකොට සමහර ඒවා හරිම පටලැලි සහගත වුණා. ඒක තමයි මුලින් ඉගෙන ගන්නකොට ස්වභාවය. දැන් සුදුසු පරිදි කිව්වහම ඒ ප්‍රත්‍යයට කොටු කරලා කතා කරන්නට ඕනේ. ඒ අදාළ ධර්ම. එතකොට ඔක්කොම ගත්තොත් මේ කවලම් වෙනවා. දැන් උදාහරණයක් විදියට
පච්චාජාත ප්‍රත්‍ය ගත්තොත් ඔක්කොම රූප කියන්න පුළුවන්. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස් හිමස්සකායස්ස පච්චාජාත පච්චේන පච්චයෝ කියන එක අනුව ගත්තොත් පසුව උපදින චිත්තුප්පාදයේ කලින් හටගෙන ඨිති අවස්ථාවේ පවතින සියලුම රූප වලට පච්චාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අනිත් ප්‍රත්‍ය ගත්තාම එහෙම ගන්න බෑ. ඒ ප්‍රත්‍යයට සුදුසු විදියට තමයි ගන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගත්තාම හදේ වස්තුව අදාළ වෙන්නේ රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍යයට විතරයි. ඒ කියන්නේ රූප ජීවිතින්ද්‍රිය ප්‍රත්‍යය හදේ වස්තුවට ඉන්ද්‍රිය ශක්තියෙන් උපකාර කරනවා. දැන් වත්තු පුරේජාතින්ද්‍රිය සහ සහජාතින්ද්‍රිය කියන මේ ප්‍රත්‍ය දෙක හදේ වස්තුවට උපකාර කරන්නේ නැහැ. දැන් හොඳයි ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් රූපස්කන්ධයේ විදිහට අපිට දැන් රූපයක් දකිනකොට එහෙම අපිට පේන්නේ අපි හැමතිස්සෙම එළියේ තියෙන රූපයක්නේ රූපේ විදිහට ගන්නෙ කියලා තමයි මට සාමාන්‍යයෙන් හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. නමුත් ඇත්තටම දැන් මේ විදිහට බලනකොට මේ රූපය කියන්නේ එළියේ රූපයක් අරමුණු වෙලා තමයි. නමුත් අපේ මේ ඇතුලේ ඇතිවෙන මේ රූප ගැනද ස්වාමීන් වහන්සේ රූපස්කන්ධය කියනකොට මේ කතා කරන්නේ රූපස්කන්ධය කියනකොට අපේ මෑණියෝ කතා කරන්නේ යංකින්චි රුප්පන ලක්කන සබ්බන්තං රූපක්ඛන්தோති වේදිතබ්බෝ. ඒ කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙන ස්වභාවයේ තියෙන සියලුම ධර්ම රූප හැටියට කතා කරනවා. දැන් අපේ මේ ශරීරය ගත්තොත් මේ මුළු ශරීරයම රූපස්කන්ධය. හැබැයි රූපස්කන්ධය කියනකොට අපේ මේ ශරීරය පමණක් නෙවෙයි. මේ බාහිර තියෙන මේ විශ්වයේ තියෙන අචේතනික වස්තු තියෙනවනේ. ඒවත් ස්කන්ධ වශයෙන් රූපස්කන්ධයම තමයි. ස්වාමීන් වහන්සේ එimhe එතකොට සිතක් ඇති වෙනකොට එතන පංච උපාදානස්කන්ධය කියනකොට මේ රූපය කියන්නේ මේ ඇති වෙන සංතානිය ඇති වෙන මේ කියන චිත්තද රූප ඒ වගේ රූපද ස්වාමීන් වහන්සේ ඒකත් මෑණියෝ සුදුසු පරිදි ඒ කියන්නේ දැන් සිත කිව්වහම සිතත් බෙදීම් සහිතයිනේ. දැන් මේ අභිධර්මයේ කතා කරනකොට ඇත්තටම අර බෙදලා තමයි කතා කරන්නට ඕන. අර කුට්ටිය පිටින් කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් දැන් සිත කිව්වහම සිතත් අභිධර්මයේ තුල ගොඩක් බෙදලා තියෙනවා. දැන් චක්කු විඥාන සිත ගත්තොත් මෙන්න මේ චක්කු විඥාන සිතට මොන රූපේද උපකාර වෙන්නේ කියලා ඇහුවොත් අන්න හරියටම කියන්න පුළුවන්. චක්කු විඥාණයට අදාළව ගත්තොත් චක්කු විඥාණයට මේ චක්කු ප්‍රසාද රූපය නිස්සයාදී ප්‍රත්‍ය වලින් උපකාර කරනවා. වර්ණ රූපය ආරම්මන පුරේජා තත්ති අවිගත කියන ප්‍රත්‍ය ශක්ති වලින් උපකාර කරනවා. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදයට උපකාර වෙන රූප විදියට ගත්තාම චක්කු ප්‍රසාද රූපය සහ වර්ණ රූපය කියන මෙන්න මේ දෙක තමයි එතෙන්දි රූපස්කන්ධය කියලා ගන්නෙ. ඒ වගේ ඒ සිත් අනුව සුදුසු පරිදි තමයි මෑණියෝ බෙදලා ගන්නට ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෑණියෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්මයා. අවසරයි. මට යසතිය ඔබ වහන්සේ දේශනා කරපු ආහාර ප්‍රත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මේ නාම ආහාර සඳහන් කරේ පස්ස ආහාරය, චේතනා ආහාරය, විඥාන ආහාරය කියලා. මම විසුද්ධි මාර්ගයේ පොතේ තියෙන මනෝ සංචේතන ආහාරය කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මනෝ සංචේතන ආහාරය කියන එකටම තමයි මහත්මයා මේ චේතනාව කියලා ගන්නෙ. ඒ කියන්නේ මනෝ සංචේතනාවයි චේතනාවයි කියලා දෙකම ගන්න එකයි. ඒ මනෝ සංචේතනා කියලා වචන දෙක දැමීමෙන් ඇතිවෙන මොකක් හරි විශේෂයක් තියෙනවද? ඒ අර්ථයට. මනෝ සංචේතනා වචනවල වෙනසක් තියෙනවා. ධර්ම වශයෙන් සමානයි. හැබැයි මෙහෙම ඒක ඇතුලේ බෙදීමක් කරන්න පුළුවන්. හැබැයි දැන් ආහාර ප්‍රත්‍ය කතා කරනකොට චේතනාව කියලා කිව්වහම සිත් 89ම චේතනාව තමයි කතා කරන්නේ ප ဋ ාණෙදී. දැන් මනෝ සංචේතන ආහාරයේ සූත්‍ර ක්‍රමයට ගත්තයින් පස්සේ බොහෝ වෙලාවට ඒකෙන් උපද්දවන ඵලය හැටියට දක්වන්නේ ප්‍රතිසන්දි නාම රූප දෙක උපද්දවනවා කියලා තමයි කියන්නේ. දැන් ඒ විදිහට බෙදුවොත් එතන මනෝ සංචේතනාව හැටියට ගන්න පුළුවන් වෙන්නේ මේ ලෞකික කුසල චේතනාව. ඒ වගේ ඒක ඇතුලේ යම් බෙදීම් කරන්න පුළුවන්.
නමුත් දෙකේම චේතනාව තමයි ගන්නෙ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ අද දේශනාවෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ජීවිත නවක කලාපය කියලා තියෙනවනේ කලාපයක්. ස්වාමීන් වහන්සේ ඒකේ දැන් ජීවිත ඉන්ද්‍රිය රූපය ඒ සුද්ධාෂ්ටකයට ප්‍රත්‍ය වෙනවද ඒක නවක කලාපේ? අනිවාර්යයෙන්ම මහත්තයා ජීවිතේන්ද්‍රිය රූපේ ඉතුරු රූප 8ට ප්‍රත්‍ය වෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ ජීවිත නවක කලාපය කියන එක ප්‍රතිසන්දි දශක කලාප තුනත් එක්කම එකට හට ගන්න එකක්ද? එහෙම නැත්නම් දශක කලාප තුනක් හට ගන්නවනේ ප්‍රතිසන්දියේ. සාමාන්‍යයෙන් මහත්මයා පොත්පත්වල උගන්වලා තියෙන්නේ නම් ප්‍රතිසන්දි අවස්ථාවේ දශක කලාප වල හට ගැනීම තමයි. ඒ කියන්නේ ජීවිත නවක කලාපය අර දශක කලාපවලම මේ රූප නමේ තියෙන හින්දා වෙනම ජීවිත නවක කලාපය කියලා කතා කරන්නේ අසඤ්ඤ සත්ව බ්‍රහ්මයන්ට නම් ජීවිත නවක කලාපය තමයි ප්‍රතිසන්දි අවස්ථාවේ ඇති වෙන්නේ. අනිත් සත්වයන්ට සාමාන්‍යයෙන් දශක විදියට තමයි කතා කරන්නේ. එතකොට කර්මජ කලාප 9ට ජීවිත නවක කලාපය අඩංගු වෙනවනේ. අඩංගු වෙනවා. ඒකත් හට ගන්න වෙලාවක් තියෙන්න ඕනේ නේද? ඒකට අපේ සංතාන මේ ප්‍රවෘත්ති කාලය තමයි මහත්මයා ගන්න වෙන්නේ. ජීවිත නවක කලාපය. ජීවිත නවක කලාපය. ඒ කියන්නේ මොන අවස්ථාවෙන්ද ආරම්භ කරන්න කියලා එහෙමනම් මහත්මයා දැනට අපි හරියටම මේ අවස්ථාවේ කියලා කියන්න එහෙම තොරතුරු මේ දැනට දන්නේ නැහැ මහත්මයා. හොඳයි ස්වාමීන් වහන්සේ. හැබැයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ සහජාතේන්ද්‍රිය ප්‍රත්‍යයේදී ඔබ වහන්සේ ප්‍රත්‍ය හැටියට චිත්තය සඳහන් කළා. ඒ චිත්තය කියලා සඳහන් කරපුවම මම අදහස් මට තේරුම් ගත්තේ දැන් මේ අනිත් ඒවා චෛතසික ධර්ම වගේ නිසා එතකොට ඒකම චිත්තුත්පාදයේ තමයි එතන චිත්තය හැටියට ගන්නෙ. එතකොට 89න් ඕනම චිත්තයක් ඒ හැටියට ගන්න පුළුවන් කියන එක තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් මහත්මයා චිත්තය කියනකොට සිත් 89ම තමයි ගන්නෙ. ඒක හරි. ඊළඟට අර කලින් මෑණි කෙනෙක්ගේ ප්‍රශ්නෙට ඔබ වහන්සේ උත්තර දෙනකොට කිව්වා සද්දා සති වීරිය ඒකාග්‍රතා පඤ්ඤා කියන ඒවා බෝධිපාක්ෂික ධර්ම හැටියට තියෙන සංග්‍රහය බලන්න එපා කියලා. එහෙම නොබැලුවත් සාමාන්‍යයෙන් අභිධර්මයට ආවත් අපිට නෑ බලන්න එපා කියලා නෙවෙයි කිව්වේ ධර්මපරියාය දෙකක් කියලා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මගේ වචන වැරදි. නමුත් මම අදහස් කරේ ඒක තමයි. ධර්මපරියාය දෙක කවලම් කරන්න එපා කියන එක. මේ ඒ ගැන සමාවෙන් ස්වාමීන් වහන්සේ. හරි කමන්නේ. සද්දා සති වීරිය පඤ්ඤා වීරිය නෙවෙයි ස්වාමීන් වහන්සේ සද්දා සති පඤ්ඤා කියන තුන කුසල චෛතසික. එතකොට මේ කුසල චෛතසික ඇති වෙන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ අකුසල චිත්තල ඒකත් එතකොට අර මෑනියෝ ආපු ප්‍රශ්නේ ඉතුරු කොටස තමයි මම අහන්නේ. දැන් ප්‍රත්‍ය 89 කියලා කිව්වට මේ හැම ප්‍රත්‍යයක්ම ඒ 89ටම ප්‍රත්‍ය වෙනවා කියලා ගත්තොත් වැරදි නේද ස්වාමීන්? අපේ මහත්මයා මම ඒකයි කිව්වේ දේශනා පරියාය දෙකක් කියලා. මේ ප ဋ ාණේදී ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා කතා කරනකොට සිත් 89ම සම්බන්ධව තමයි කතා කරන්නේ. අතන බෝධිපාක්ෂික ධර්ම දක්වන පරියාය එක වෙනම පරියායක්. එතෙන්දි දක්වන්නේ කුසල විතරයි. මෙතෙන්දි කුසල කියලා අදාළ නැහැ. කුසල අකුසල අව්‍යාකත සියල්ලම ප්‍රත්‍ය හැටියට සුදුසු පරිදි ගන්නවා. හොඳයි ස්වාමීන් වහන්සේ ඒ විදිහට ඒක අරගන්නම්. අර කලින් සාකච්ඡාවකදී ඔබ වහන්සේ කියපු දෙයකට මම කියවපු දෙයක් ඔබ වහන්සේට මම සඳහන් කළොත් අමනාප වෙන්නේ නෑ. කිසිම අමනාපයක් නෑ. කියන්නේ මගේ එහෙම ඒ කියන්නේ මම තමයි පුද්ගලයා කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ආද්‍යාසය තමයි යම් ඒ කියන්නේ විශේෂයෙන්ම ಗುಣධර්ම දියුණු කරගන්න උත්සාහ කරන පින්වතුන්ට මට හැකි උපකාරයක් කිරීම විතරයි මගේ ආද්‍යාසය. ඊට අමතරව මේ ප ဋ ාණය සම්බන්ධව ඒ කියන්නේ ගොඩක් මිනිස්සු දන්නේ නැති හින්දා මේ මිනිස්සු අතරට මේක ටික ටික හරි පැතිරේවා කියන මේ අදහස් දෙක විතරයි මගේ තියෙන. එහෙම නැතුව වෙන කිසිම අදහසක් නෑ මට. ඒ හින්දා ඕන දෙයක් කියන්න. වහන්සේට අපි ලොකු ගෞරවයක් තියෙනවා. ඕම මේ නිහතමානීව අපිට ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේ නමක් ඇටියට ඒකට නෙවෙයි මම කිව්වේ එහෙම. නමුත් අර ඔබ වහන්සේගෙන් අවසරයක් ගන්න නිසා එහෙම කිව්වේ. මේ රේරුකාණේ ආන්දරන්ගේ අද කියපු මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය විස්තර කරන තැන කියලා තියෙනවා. නෑ ඉන්ද්‍රිය ප්‍රත්‍ය නෙවෙයි ස්වාමීන් වහන්සේ ආහාර ප්‍රත්‍ය විස්තර කරන තැන කියලා තියෙනවා.
අර මේ අර මාත්‍ය ආපු මනෝ සංජේතන ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය කියන තුන ඒක මේ අර උත්තමංශ සූත්‍රයේ එන විදිහට ගන්න එපා කියලා. මොකද ඒ විදිහට ආහාර වලින් වෙනත් දේවල් හැදෙනවයි කියලා ඒක විස්තර කරනවා නාම ධර්ම හැදෙනවයි කියලා. එහෙම ගන්න නැතුව මේක සහජාත ප්‍රත්‍යයෙන් ඇතිවන දෙයක් හැටියට පමණක් සලකන්න කියලා ඒ වගේ තේරුමක් තමයි මට ආවේ. අපේ මහත්මයා රේරුකානේ නායක ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මේ ආහාර ගැන සූත්‍ර පිටකේ දක්වන පරියාය වෙනම එකක්, මේ ආහාර ප්‍රත්‍යේදී කතා කරන පරියාය වෙනම එකක්. මේ දෙක එකට ගලප ගන්න එපා කියන කාරණාව තමයි කියලා තියෙන්නේ. එහෙම තමයි මාත් තේරුම් ගත්තේ. ඔව්. බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. වහන්සේ මට පොඩි දැනගන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ වහන්සේගෙන් කරුණාවෙන්. ඔව්. අර සත්‍යාත ප්‍රත්‍යේ අනුප්‍රත්‍ය හතක් කියලා කර්ම ප්‍රත්‍යයට ගැනෙනවා. එතකොට අද කතා කරපු ඉන්ද්‍රිය ප්‍රත්‍යයට ඊතර ප්‍රත්‍ය මොනවද ස්වාමීන් වහන්සේ? අපේ මෑණියෝ අපි පහුගිය දවසක ප්‍රත්‍ය වර්ගීකරණය කියලා දේශනාවක් කරලා තියෙනවා. අන්න ඒ දේශනාවේ අපි සූවිසි ප්‍රත්‍ය වර්ග 12කට බෙදලා ඒවයි වෙන වෙන ප්‍රත්‍ය විදියට ගත්තොත් ප්‍රත්‍ය 56ක් බෙදුවා. අන්න ඒ අනුව තමයි අපි කිව්වේ. දැන් එතකොට දැන් එතෙන්දී සහජාත ප්‍රත්‍ය වර්ගය කියලා ප්‍රත්‍ය 15ක් අපි ඉගෙන ගත්තා. ඒ සහජාත ප්‍රත්‍ය වර්ගය කියලා ප්‍රත්‍ය 15යි. ඒ ප්‍රත්‍ය 15 නැවත කුඩා ප්‍රත්‍ය, මධ්‍යම ප්‍රත්‍ය, මහා ප්‍රත්‍ය කියලා අනු කොටස් 3කට බෙදුවා. එතෙන්දී කුඩා ප්‍රත්‍ය 7ක් තමයි තියෙන්නේ. 7 තමයි මෑණියෝ හේතු ප්‍රත්‍ය, සහජාත අධිපති ප්‍රත්‍ය, සහජාත කර්ම ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, ධ්‍යාන ප්‍රත්‍ය, මාර්ග ප්‍රත්‍ය කියන මේ 7 තමයි ඒ කුඩා ප්‍රත්‍ය 7. එහෙමයි ස්වාමීන් වහන්සේ කුඩා ප්‍රත්‍ය කියන්නේ එක ප්‍රත්‍යක් යටතට කොටස් වශයෙන් ගැනෙනවා කියන එක නෑ මෑණියෝ. ඒ කියන්නේ කුඩා ඒ සහජාත ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය 15ක් කතා කරා. ඒ ප්‍රත්‍ය 15 අතරින් අනිත් ප්‍රත්‍යයන්ට සාපේක්ෂව ඒ ධර්මවල අඩු, ඒ කියන්නේ අඩු ධර්ම ප්‍රමාණයක් සංග්‍රහ වෙන ප්‍රත්‍ය තමයි කුඩා ප්‍රත්‍ය විදියට වර්ග කරලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනිත් එක තමයි ඉතින් හැම දිනාටම මතක් කරනවා මේ අපි උගන්වනකොට ඉතින් අපි ගොඩක් සිහිය, ඒ කියන්නේ ගොඩාක් සිහිය නැති හින්දා අපේ අතින් සමහර වෙලාවට යම් අඩුපාඩු හැම වෙන්න පුළුවන්. ඒ අඩුපාඩුනොත් මේ ප්‍රශ්න අහන වෙලාවේ ප්‍රසිද්ධියේම කියන්න පුළුවන්. ඒක තමයි ධර්ම ගරුත්වය කියන එක. ඒක තමයි ගුණධර්ම වඩනවා කියන එකේ අදහස. ඒක තමයි. ඒ නිසා කාට හරි අපි උගන්වන දේවල් වල යම් කාරණාවක් වැරදි එහෙම තිබුණොත් ප්‍රසිද්ධියේම කියන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ අහවල් කාරණාව වැරදි කියලා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒක තමයි ඒක මටත් කරන යහපතක්. මොකද ධර්මය කියන්නේ අපේ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි නියෝජනය කරාට මේ ධර්මයේ ස්වාමියා වෙන්නේ අපි නෙවෙයි. මේ ධර්මයේ ස්වාමියා වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියටම අපි කතා කෙරුවොත්, අපි සාකච්ඡා කෙරුවොත්, අපි දරාගත්තොත් ඒක තමයි සැබෑම ධර්මගරුත්වය කියන්නේ. ඒ නිසා එක එක පුද්ගලයෝ අල්ලගන්න උවමනා නැහැ. මේ ධර්මය අපේ අංශු මාත්‍රයක්වත් නැහැ. මේ සියලු ධර්මයම භාග්‍යවතුන් වහන්සේ සතර මහා සාගරයේ ජලයට වැඩිය රුධිරය වගුරුවමින් මේ මහා පොළොවේ පස්වලට වැඩිය අනන්ත මස් දන් දීලා මේ අනන්ත අපරිමාණ දුක් විඳලා තමයි අපිට මේ ධර්මය ලබා දුන්නේ. නිසා මේ ධර්මයේ ස්වාමියා අපි නෙවෙයි. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ධර්මය අපි මේ නියෝජනය කරනව විතරයි අපිට පුළුවන් මට්ටමට. ඒ නිසා අපේ යම් ප්‍රමාද දෝෂයක් නිසා යම් අඩුපාඩුවක් එහෙම වෙනවනම් ඒවා නිවැරදි කරන එක තමයි සැබෑ ධර්මගරුත්වය කියන්නේ. එහෙම නැතුව පුද්ගලයෝ ආරක්ෂා කරලා හරියන්නේ නැහැ. මොකද
අපිට මේ ධර්මය ඒ කියන්නේ මේ ධර්ම වෙනුවෙන් අපි කැප වෙලා තියෙන සමහර වෙලාවට අවුරුදු කීපයයි. නමුත් මේ ධර්මයේ ස්වාමියා වෙන භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වෙනුවෙන් කැප කරපු කැපකිරීම ලේසි කැපකිරීමක් නෙවෙයි. ඒ නිසා අපි මේ ධර්මය වරදවලා කතා කරනව නම් නොමනා කොට කතා කරනව නම් ඒක අපි බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්, ධර්මයට කරන අගෞරවයක් සහ ඒ වගේ දේවල් කරනවට වැඩිය හොඳයි ඉතින් කැම ටිකක් කාලා හොඳට නිදා ගන්න එක. ඒ නිසා මේ යම් අඩුපාඩුවක් එහෙම තියෙනම් ප්‍රසිද්ධියම පෙන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි අද අවසාන වශයෙන් තව ධර්ම කාරණාවක් මතක් කරන්නට ඕන. අගණිත ඛේදේන පන ආරද්ධ විරියේන අගණිත ඛේදේන පන ආරද්ධ විරියේන දුරදි ගමන්නාම නත්ති. මේක අට කතාවල එන ධර්ම පාඨයක්. මේක අදහස තමයි අගණිත ඛේදේන. මෙතන මේ ඛේද කියන වචනයෙන් අදහස් කරන්නේ දුක්ඛම් කටොළු. ඛේද කියලා කියන වචනයෙන් අදහස් කරන්නේ අපි යම්කිසි ගුණධර්ම දියුණු කරගෙන යනකොට අපේ ජීවිතයට නානාවිධ බාධා ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ ශාරීරික අභ්‍යන්තරයේ දුක් වේදනා උපදින්න පුළුවන්. ඒ වගේම බාහිර බාධා එන්න පුළුවන්. මෙන්න මේ එන බාධා වලට තමයි මෙතන ඛේද කියලා කියන්නේ. අගණිත කියලා කියන්නේ ඒවා නොසලකා. අපි යම්කිසි ගුණධර්මයක් දියුණු කරනව නම් ඒ ගුණධර්ම දියුණු කරනකොට පැමිණෙන හැම බාධාවක්ම අගණිත කියන්නේ නොසලකා කියලා කියන්නේ ගණන් ගන්නේ නැතුව මොන කරදර බාධක ආවත් ඒව ඉදිරියේ සැලෙන්නේ නැත්තා වූ ආරද්ධ විරියේන කියන්නේ ප්‍රබල චිත්ත ධෛර්යය උපදවාගෙන මහත් වූ වීරිය උපදවාගෙන කටයුතු කරන පුද්ගලයා විසින් දුරදි ගමන් නාම නැත්ති. දුරදි ගමන් කියලා කියන්නේ ලබාගත නොහැක්කක්. දුරදි ගමන් කියලා කියන්නේ ලබාගත නොහැක්කක්. නාම නම් නැති නැත. එතකොට අපේ ජීවිතයට මොනතරම් කරදර බාධක ආවත් ඒ හැම කරදර බාධකයක්ම සලකන්නේ නැතුව අපේ අභ්‍යන්තරයේ බලවත් වූ වීරිය ඇති කරගෙන අපි කටයුතු කරගෙන ගියොත් අපිට ළඟාවිය නොහැකි ඉලක්කයක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ නිසා අපි ප ဋ ාණේ ඉගෙන ගන්නකොට මේක සැබවින්ම ලේසි කටයුත්තක් නෙවෙයි. මොකද හේතුව සූත්‍ර දේශනාවක් නම් ඒකේ වෙලේ ඒ දේශනාව ඇහුව එතනින් ඉවරයි. නමුත් මේ ප ဋ ාණ දේශනාව එහෙම නෙවෙයි. මේක මුල දේශනාවේ පටන් මම කියන්නේ මම කරපු දේශනා නෙවෙයි. ඕනම ගුරුවරයෙක් ප ဋ ාණ දේශනා කරනවා නම් ඒ මුල දේශනාවේ පටන් එකින් එකට දේශනා එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මේ ප ဋ ාණ දේශනාව පිළිබඳව හරි අවබෝධයක් ඇති කරගන්න ඕන නම් මුල ඉඳලා ඉගෙන ගන්නට ඕන. කාලයක් ඉගෙන ගන්නට ඕන. එතකොට මෙන්න මේ කාලයක් ඉගෙන ගන්නට නම් අනිවාර්යයෙන්ම නොපසුබට උත්සාහය තියෙන්නට ඕන. මේ නොපසුබට උත්සාහයෙන් තමන්ගේ ඉගෙන ගන්න කටයුත්ත සිද්ධ කරගෙන ගියොත් අපි හැම දිනාටම මේ ප ဋ ාණ දේශනාවෙන් කොටසක් හරි අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම අපි අවබෝධ කරගන්නවා වගේම අපිට සම්බන්ධ තව පින්වතුන් ඉන්නවා නම් ඒ පින්වතුන්ටත් අදම ගානේ මේ ධර්මයේ සජ්ජායනා කිරීමට සහ කිරීමටවත් උනන්දු කරන ලෙස අපි අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එහෙමනම් අද දවසේදී අපි ධර්ම දේශනාව අවසන් කරමු. අපි ධර්ම සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්තා වූ කුසල බලයෙන් අපි හැම දිනාටම බලාපොරොත්තු වන
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතුපනිශ්‍රේ වේවා. ඒ වගේම මේ පින්වතුන් අතර සමහර පින්වතුන් ඉන්නවා අපිටත් වැඩිය උවමනාවෙන් මේ ප ဋ ාණ ධර්මය අනිත් අයට ලබා දීමට කටයුතු කරන පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන් ඇතුළේ හැම දෙනාටම අඩුම ගානේ තමන්ගේ දරුවන්ට හෝ මේ ප ဋ ාණ ධර්මෙහි වැදගත්කම කියලා අඩුම ගානේ ඒ ධර්මයේ සජ්ජායනා කිරීමෙහි යෙදවීමට හෝ ශක්තිය, ධෛර්යය, උනන්දුව, උත්සාහය දියුණු වේවා කියලා අපි හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු